අයිබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම රයිට් ඉතින් ඔන්න අපි අදත් ආවා ඉලෙක්ට්‍රොනික වලට ආස ඉලෙක්ට්‍රොනික ගැන හොයන ඔයා වෙනුවෙන් මෙමුණ ලංකාවේ එකම හොඳම YouTube channel එක SL Crack Basic Electronic Video Series එකේ තවත් වීඩියෝ එකක් අරගෙන right මුලින්ම කියන්න ඕනේ මේ බලන තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ බටන් එක ඔබ subscribe කරන්න. ඒ වගේම මේ පැත්තේ bell icon එකත් ඔබන්න. එතකොට මම වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟට ටග් ගාලා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මේ වීඩියෝ එක නම් ඔයා පළවෙනි වතාවට බලන්නේ. මගේ අනිත් වීඩියෝ කොටස් බලලා නැත්නම් යන්න මගේ channel එකේ මුලට. channel එක search කරන්න SL Crack Electronic කියලා මුලට ගිහිල්ලා මුලින් ඉඳලා පිළිවෙලට basic electronic එකේ ඉඳලා බලාගෙන ඉන්න. ඔයාට electronic ඉගෙන ගන්න උවමනාවක් උනන්දුවක් ආශාවක් තියනවා නම් විතරක් right. ඒ වගේම තමයි SL Crack Production කියලා මගේ අලුත් channel එකක් තියෙනවා. ඒකේ මගේ විකාර වැඩ තියෙනවා. ඉතින් travel කරනවා, jog කරනවා ඒ වගේ දේවල් දාලා තියෙනවා. ඉතින් ඒකටත් ගිහලා ඒක subscribe කරලා ඒකේ තියෙන videos බලලා like comment කරලා ඉන්න. right. එහෙනම් තව දෙයක් කියන්න ඕන. අපේ Facebook page, අපේ group තියෙනවා, Telegram group. මේ group වලට join වෙන්න පහළ තියෙනවා links. ඒ link වලින් ගිහලා ඒවට join වෙන්න. right. එහෙනම් වැඩි කතා කරන්න යන්නේ නැහැ. යමු අපි අද පාඩමට ඉක්මනටම මේ SL Crack Basic Electronic Video Series එකේ 38 C කොටස. right කොල්ලනේ SMPS වල block diagram එක තියෙනවා right. අපි අද අනිවාර්යෙන් ඔයාලා දැන් හිතට ගන්න ඕන අද මේ වැඩේ අපි ඉවර වෙද්දී අනිවාර්යෙන් මෙන්න මේ කොටස් ටික SMPS එක සිද්ධ වෙන දේ අනිවාර්යෙන් අද ඔයාලා හැමෝම හරියටම දැනගන්න ඕන මොකද්ද වෙන්නේ මේ කොටසෙන් කියලා. right. අපි ගියසතිත් කතා කරා වලට මතක ඇති block diagram එක මේ විදිහට තියෙනවා filters, rectifier, switching device, transformer, ආයෙත් නැවතත් rectifier ඊට පස්සේ ඒකෙන් feedback line එක සහ PWM pulse එක අපි මෙතන ඉන් කරනවා switching device එකට. මෙන්න මේ ඉතාලියේ වැරදි මේ ඉතාලියේ මෙහෙට මෙහෙම ගිහිල්ලා මේ විදිහට මෙහෙම එනවා right. එතකොට මම මකනවා මෙන්න මේ PWM කොටස සහ feedback line එක. මේක ඕනේ. ඕකත් පටලව ගත්තොත් මේ වැඩේ ඔයාලා හරියට කරන්න. මෙන්න මේ කොටස් ටිකින් වෙන දේ මම අද ඔයාලට අවබෝධ කරවනවා. right. අපි ගිය සතියේ ටිකක් කතා කරා උඩින් පල්ලෙන් නේද ඔය ටික ගැන. ඔව්. right. ඉතින් මීට කලින් ඔයාලට මතක ඇති මොකද්ද? කලින් පාඩම් බැලුවා නම් දන්නවා මෙතන input protection එකක් තියෙනවා fuse එකක් තියෙනවා fuse එකත් එක්ක තව එනවා අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු අනිවාර්යෙන් right. ඒක එහෙම අමතක කරලා දාලා හිතන්න මෙතනට කෙලින්ම 230 දුන්නා කියලා. IC line එක right. හරි. මම අඳින්නම් මෙන්න filter circuit එක අඳින්න යන්නේ right. අද මම මේ වගේ වෙන දේ පවා ඔක්කොම කියලා දෙනවා right. ඔන්න ෆිල්ටර් සර්කිට් එක ගන්න. ඇයි මේ ෆිල්ටර් සර්කිට් එකක් තියෙන්නේ? ලොකුවට හිතන්න යන්න එපා. right. මේ ෆිල්ටර් සර්කිට් එකෙන් කරන්නේ මෙහි අපි ඔසිලේට් කරනවා. ඉතින් මෙතන ලොකු හයි ෆ්‍රීකවෙන්සි එකක් හැදෙනවා. ඒ වගේ noise අපි කියන්නේ අපට අදාළ නොවන දේවල් මෙන්න මේ පැත්තෙන් මෙහෙට ප්‍රධාන විදුලියට සම්බන්ධ වෙන එක සහ මේ ප්‍රධාන විදුලියේ තියෙන එක noise වර්ග එක ගැටලු මේ පරිපතයට ඇතුල් වීම නතර කරන්න තමයි ෆිල්ටර් එකක් කියන්නේ පෙරනවා නේ. ඔයාලා හිතන්න මොකද්ද ෆිල්ටර් එකක් කියන්නේ පෙරනවා. දැන් හිතන්න රෙදි කෑල්ලක් තියලා බෝතලයකට වතුර දානවා. ජොග් බෝතලයක තියෙන වතුර එකක් ජොග්ගුවකට දානවා කියන්නේ රෙදි කෑල්ලෙන් අපි ෆිල්ටර් එක පෙරලා වතුර දාන්න මේ ෆිල්ටර් එක මේ රෙදි කෑල්ල තමයි අපි එතකොට ෆිල්ටර් එක විදිහට ගන්නේ. රෙදි කෑල්ල තියලා ඒකට වතුර දාපුවා. ඒතකොට අර වතුර බෝතලේ තිබ්බ රොඩු ඒ විදිහට එතකොට අමෙන්න ජොග්ගුවකුත් තිබ්බා. මේ ජොග්ගුවට අපි දානවා රෙදි කෑල්ල. right. රෙදි කෑල්ල තියලා මේ විදිහට වතුර වක් කරන උඩින් වක් කරොත් එහෙම
මේ බෝතලේ තියෙන වතුර මෙන්න මේ රෙදි කෑල්ලෙන් පෙරිලා අපේ ජොග්ගුවට යනවා. එතකොට රොඩු බොඩු තිබ්බම මේ රෙදි කෑල්ල උඩ ඉතුරු වෙනවා බෝතලේ රොඩු බොඩු තිබ්බොත්. right. එතකොට අපේ ෆිල්ටරේ විදියට මේ රෙදි කෑල්ල තමයි නම් ගන්නේ. රෙදි කෑල්ල තමයි ෆිල්ටරේ. එතකොට ඔය රෙදි කෑල්ල නැතුව වතුර දාන්න බැරිද? පුළුවන්. හැබැයි පෙරෙන්නේ නැහැ නේ. right. ඒ විදියට ඒක තියනවා නම් හොඳයි. ඒ නැතත් මේ කෙලින්ම විදුලිය මෙතනට යනවා. right. එතකොට මේ විදියට අනිවාර්යයෙන්ම LC ෆිල්ටර් එකක්. LC කියන්නේ මේ කොයිල් එක. කොයිල් එකට අපි කියන්නේ L කියලා. C කියන්නේ කැපැසිටර් එක. ඉතින් මෙන්න මේ වගේ කැපැසිටර් එකකුයි කොයිල් දෙකකුයි තමයි තියෙන්නේ. අනිවාර්යෙන් මේ විදියට සමාන්තරගතව සම්බන්ධ වෙච්ච කොයිල් දෙකක් තියෙනවා. සමාන්තරගතව සම්බන්ධ වෙලා නැහැ මේ විදියට. සමාන්තරව මේ අපේ ලයින් එකට සමාන්තරව. ඒ කියන්නේ මේ පැත්තේ AC අපි දන්නවනේ 230 ලයින් එකට සම්බන්ධ කරලා තියෙන්නේ මේ කොයිල් එක. මේ එක සමාන කොයිල් දෙකක්. ඒතකොට මේ පහළ තියෙන එක පොඩ්ඩක් අංග විකල වගේ තිබ්බට අනිත් අංග විකල වුණාට මේ කොයිල් එකත් එක සමාන කොයිල් දෙකක්. ඊට පස්සේ මේ විදිහට කැපැසිටරේට සම්බන්ධ වෙලා තියෙනවා. right. මම මේවා ප්‍රායෝගිකව පෙන්නනවා. ඊළඟට රෙක්ටිෆයර්. ඒතකොට ෆිල්ටර් කොටස අපි ඇඳලා ඉවරයි. ඒකෙන් වෙන දෙයක් අපි තේරුම් ගත්තා. දැන් තියෙන්නේ රෙක්ටිෆයර්. ඒතකොට රෙක්ටිෆයර් මොනවාද අපි භාවිතා කරන්නේ? ඍජුකරණයට. අපි මේ දන්නවා මේ මෙතන සිග්නල් එක මේ විදිහට ඉහළ පහළ යන වෙනස් වන AC තරංගයක් තමයි තියෙන්නේ. right. AC voltage. මෙන්න මේ AC එක අපිට DC කරගන්න තමයි මේ රෙක්ටිෆයර් භාවිතා කරන්නේ. ඉතින් මෙතනදී භාවිතා කරන්නේ මම ගිය සැරේත් ඇඳලා පෙන්නනවා. ගොඩක් දුරට මේ රෙක්ටිෆයර් බ්‍රිජ් එක පාවිච්චි කරනවා. මේ විදිහට එක පැත්තක් කපලා තියෙන මේ වගේ. එතකොට මේකේ මැදට AC සප්ලයි එක දුන්නාට පස්සේ මෙතනින් ධන අවුට්පුට් එකත් මෙතනින් ඍණ අවුට්පුට් එකත් ලැබෙන විදිහට පින් හතරක බ්‍රිජ් එක තමයි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ඩයෝඩ් හතරක් දාලා අපි මේ විදිහට ඉගෙනගෙන තියෙන පවර් සප්ලයි පාඩම් වලදී මම ඒව විස්තර කරන්න යන්නේ නැහැ. මොකද අපරාධයේ කාලය හරියට මගේ channel එක මුලින් ඉඳලා බලන් ආවා නම් මම මේ කියන දේවල් කියන්න හදද්දිම ඔයාලා මේ විදිහට දන්න දේවල්. right. මම මේකත් මකන්නම් මෙතනින්. එතකොට අපිට තියෙන දැන් ඊළඟට rectifiers. ඉතින් මම මෙතන හතරක් අඳින්නේ නැහැ. ඔයාලා දන්නවා අපි සරලම ඍජු කරන පරිපතේ මම මෙතන අඳිනවා එක ඩයෝඩ් එකක් භාවිතා කරලා. right. ඊට පස්සේ මේ rectifier circuit එකේ තවත් නැතුවම බැරි කොටසක් එනවා ඩයෝඩ් සමග. මොකද්ද? smoothing capacitor එක. right. මේ පැත්ත ධන. මෙන්න මෙතන තියෙන කැපැසිටර් එක පේනවාට ධන ඍණ ભેදයක් නැති පොලියස්ටර්ස් මයිලර් වගේ එහෙම කැපැසිටර් එකක් මෙතනට එන්නේ. ඒකෝට ඒකේ ධන ඍණ ભેදයක් නැහැ. ඒක දෙපැත්තටම යූස් කරන්න පුළුවන්. මෙතනට එන්නේ කීයද? ධන ඍණ ભેදයක් තියෙන ඉලෙක්ට්‍රොලයිටික් වර්ගයේ කැපැසිටර් එකක්. right. එතකොට හිතන්න දැන් මෙතන මේ 230 එහෙම් පිටින්ම මේ 230 විදුලිය එහෙම් පිටින්ම මේ හරියේ මොනවද කරලා තියෙන්නේ? DC කරලා තියෙන්නේ. ඒතකොට වෝල්ටේජ් අඩුවීමක් වෙලා තියෙනවද නැහැ? මේ හරියේ 230 එහෙම් පිටින්ම තියෙනවා. හැබැයි මේ කැපැසිටරේ බලපෑමත් සමග මේ තරංගයේ බලපෑමත් සමග මෙතන මේ 230 කියන වෝල්ටේජ් මට්ටම සාමාන්‍යයෙන් වැඩි වෙනවා 300කට ආසන්නව. ඒ කියන්නේ 280ක් මෙන්න මේ 230 කියපු එක 280ක් විතර 300කට ආසන්න වෙනවා වෝල්ටේජ් එක. ඒ හින්දා මෙන්න මෙතනට භාවිතා කරන කැපැසිටරේ වෝල්ටේජ් එක බොහෝ දුරට 400න් එහා කැපැසිටර් එකක්. ඒ කියන්නේ වෝල්ටේජ් එක 400න් එහා. හැබැයි මේකේ ධාරිතාව ඒ පරිපතය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අවම 10 μF වල ඉඳලා ඒක 200 300 400 500 වගේ වෙනස් වෙනවා. එතකොට අවමය 10 μF වගේ වල ඉඳලා මේ 400 වෝල්ට් කියන එක අනිවාර්යෙන් 400 වෝල්ට් හෝ 450 ඔය අතර අගයන් තමයි භාවිතා කරන්නේ මෙතන කැපැසිටර් එකට. right. මේකත් අපි ප්‍රායෝගිකවම බලනවා. මම පරිපතයක් ප්‍රායෝගිකව පෙන්නද්දි ඔයාලට පෙන්නන්නම්. right. එතකොට මෙතනදී අපි මෙන්න මේ තරංගය දැන් ඔන්න DC කරගෙන ඉවරයි. මේ ඉහළ පහළ වෙනස් වුණ තරංගය දැන් රේඛීයව
ගමන් කරනවා right ඒත් මෙතන 230 එහෙමම තියෙනවා ඒ වගේම 230 ෆ්‍රීකවන්සි හර්ට්ස් එකත් එහෙමම තියෙනවා. ඒතර මේ පරිපතයෙන් මෙතන ඇල්ලුවත් අපිට ඊළඟට කරන්ට් එකක් වදිනවා right. එතකොට ඍජුකරණයත් ඔයාලට පැහැදිලි වුණා. දැන් ඊළඟට ගණන් කරනවා මොකද්ද ස්විචින් ඩිවයිස් එක. ස්විචින් ඩිවයිස් එකයි ට්‍රාන්ස්ෆෝමර් එකයි right. මම ඔන්න ස්විචින් ඩිවයිස් එකයි ට්‍රාන්ස්ෆෝමර් එකයි මෙන්න මේ විදිහට අඳිනවා. මෙන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ primary coil එක right. right මෙන්න switching device එක මම යන්ද transistor එකක් base එක emitter එක collector එක right මේක ground කියන්නේ මම මේක මෙහෙ අදින්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙතනට මෙන්න මේ line එකට සම්බන්ධ වෙනවා. හොඳට මතක තියාගන්න මෙන්න මේ හරියදී මම මේ විදිහට ඇඳට මේකත් මෙතනින් වෙනස් වෙනවා right. ඒ කියන්නේ අනිවාර්යෙන් ඩයෝඩ් එකකින් මෙතනට සම්බන්ධ වෙලා තියෙන. ඒ කියන්නේ මේ පැත්ත දැන් AC කෙලින්ම මෙතනට සම්බන්ධ වෙන විදිහට මම එක ඩයෝඩ් එකක් පාවිච්චි කරලා හැදුවට මේක ඩයෝඩ් හතරෙන් වෙනස් වෙනවා. එතකොට මෙතනින් මෙහාට තියෙන්නේ DC ම විතරයි. හොඳට මතක තියාගන්න. මොකද ඩයෝඩ් හතරක් දාලා DC වෙන් කරගන්නවා. මම මේ විදිහට මෙතන අඳින්න වෙලා යන හින්දා ඔයාලා ඩයෝඩ් හතරේ බ්‍රිජ් එක දැකලා තියෙනවනේ. ඕනනම් ටක් ගාලා මම ඒක හතර බ්‍රිජ් එකක් අඳින්නම් ඔයාලට පැහැදිලි මදි නම් අපහසුයි නම් තේරුම් ගන්න. මේක අස්සෙන් මේක ගැහුවම ටිකක් අවුල් වගේනේ. අන්න ඔය පැහැදිලි මදි ගතිය හින්දා තමයි right උපරිම පැහැදිලි කරන්න මම අඳින්නම් බලන්න. right මෙන්න මේ විදිහට ඩයෝඩ් හතර පාවිච්චි කරලා තියෙනවා right. එතකොට මෙන්න ධන ලයින් එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඍණ ලයින් එක ගන්න. ඊට පස්සේ මෙන්න මෙතනට අපි කැපැසිටර් එක දාගත්තා. ඔන්න දැන් හරිම විදිහට දාලා තියෙනවා. මෙන්න මේ විදිහට ඩයෝඩ් හතරක් භාවිතා කරලා තමයි රෙක්ටිෆයි කරන එක ඍජුකරණය කරගන්නේ right. මේක මම මෙතනින් ග්‍රවුන්ඩ් එකක් විදිහට සම්බන්ධ කරන්නම් ground right. මේ ground එකයි මේ ground line ඇදලා තියෙන ඔක්කොම එකට සම්බන්ධ වෙනවා කියලා මතක තියාගන්න right. එතකොට මෙතෙන්ටදී අපි දන්නවා 280ක් විතර DC තමයි තියෙන්නේ right. මේ තියෙන්නේ DC මේ තරංගය වෙනස් වෙලා තියෙනවා right. 200 ගානක DC එක තියෙනවා. එතකොට මෙන්න මේ coil එක මෙන්න මේ transistor එකට collector එකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ emitter එකට ground එක සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දැන් අපි දන්නවා base එක on කරොත් base supply එක දීලා මේක on කරොත් එහෙම මෙන්න මේ supply කෙලින්ම ground කරනවා නේ. මේ supply එක කෙලින්ම ground. ඒ කියන්නේ short circuit. කෙලින්ම තප්පරයක් විතර මේක මෙහෙම base on වෙලා තිබ්බොත් මේක කුඩු වෙලා විනාශ වෙලා යනවා right. මම මේ coil එක අනිත් secondary coil එකත් ඇඳ ගන්නම් transformer එකේ right. ඔන්න secondary එක. එහෙනම් මේ SMPS වලදී දැන් මොකද්ද මෙතන කරන්නේ? මෙන්න මෙතන 300ක් ආසන්න වශයෙන් 300ක් වෝල්ටේජ් එක තියෙනවා. DC 300 right. මෙන්න මේ DC 300 අපිට මෙතන output එක ඕන 12 volts කියලා හිතන්න right. අපිට ඕන 12 volts. අපි ඉස්සෙල්ලා ඇඳ මතක ඇති අර PWMs කියලා පොඩි gadget එකක් ඇඳන්නේ PWMs pulse right. එතකොට අන්න ඒකෙදි මේ බේස් එකට දෙන්නේ හැම වෙලෙම මේක මේ on වෙලා තියන්නද කරන්නේ නැහැ. මේ transistor එක on වෙලා හොඳට මතක තියාගන්න මේ transistor එක on වෙලා තප්පරයක් කාලයක් on වෙලා විතරක් තප්පරයක කාලයක් තිබ්බොත් මේ circuit එක විනාශ වෙලා යනවා. ඒ කියන්නේ short. ඒ කියන්නේ මෙතන short කිරිල්ලක් තමයි කරන්නේ. මේ ධන supply එක ඍණට short කිරිල්ලක් කරන්නේ. එතකොට මම කියලා දුන්නා මේකේ kilohertz 50ක් 100ක් අතර විතර on off වෙන තරංගයක් තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ තප්පරයක් තුලදී 10 වාරයක් on off වෙන සිග්නල් එකක් right square එකක්. ඒතකොට square එකේ අපි දන්නවා මෙන්න මේ විදිහට
ඔය වගේ කොටු තරංගයක් තමයි මේකට ඉන්පුට් කරන්නේ right. ඔන්න ඉන්පුට් කරාම දැන් මේක මොනවද කරන්නේ මේ ග්‍රවුන්ඩ් කරනවා වෝල්ටේජ් එක ග්‍රවුන්ඩ් කරනවා. කොහමද තප්පරයකට 100,000 වාරයක් මේක ඔන් ඔෆ් කරලා ග්‍රවුන්ඩ් කරලා මෙතන ෆල්ස් එකක් ජෙනරේට් කරනවා. මේ හරි ෆල්ස් එකක් ජෙනරේට් කරනවා මේ 230 කෙලින්ම ග්‍රවුන්ඩ් කරනවා. ග්‍රවුන්ඩ් කරපු සැනින් මෙතන කොයිල් එකක් කරා මේක ග්‍රවුන්ඩ් කරපු ගමන් ග්‍රවුන්ඩ් කරනවා කියන්නේ මෙතනට දැන් අපි දන්නවනේ ධන හම්බ වෙලා තියෙන්නේ. මෙතනට ධන හම්බ වෙලා. මෙතනට ඍණ හම්බ වෙලා. right? ඍණ හම්බ වෙලා කොයිල් එකට. හම්බ වෙලා තප්පරයක්වත් තිබ්බොත් ඉවරයි. හැබැයි හම්බ වෙලා තප්පරයක්වත් ඉන්න දෙන්නේ නැහැ. මේ පල්ස් එකෙන් මේ ට්‍රාන්සිස්ටර් එකෙන් මේක ඕෆ් කරනවා right. ඔන්න ධන දෙනවා ඍණ දෙනවා. දුන්නා ගත්තා දුන්නා ගත්තා දුන්නා ගත්තා. right? ටක් 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 ගන්නකොට වැඩේ වෙනවා. අන්න ඔහොම වෙද්දී නේ අංගේ කොයිල් එකේ ගුණ අපි දන්නවා කොයිල් පාඩම් මීට කලින් ඉවර කරලා තින්නේ මේ කොයිල් වල පාඩම් බලන්න නැත්නම් බලන්න එතකොට හරියටම තේරෙනවා. එතකොට මේ විදිහට මේ වෝල්ටේජ් එක මෙයාට කඩ දුන්නාට පස්සේ මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය ජෙනරේට් වෙනවා right. මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයේ ඇතිවීම හේතුවෙන් මේ අහල තියෙන ඊළඟ කොයිල් එකේ වෝල්ටේජ් එක ජෙනරේට් වෙනවා. එහෙනම් මෙතන චුම්බක ක්ෂේත්‍රය ජෙනරේට් වෙන්නේ මේක ඔන් ඔෆ් වෙනවා. මේ කොයිල් එකකට තියෙන විශේෂ හැකියාව තමයි යාට වෙනස් වෙන විදුලියක් ලැබුණ ගමන් එයා චුම්බක ක්ෂේත්‍රය හදා ගන්නවා. මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයට පිහිටියොත් එහෙම අසලින් තවත් කොයිල් එකක් අන්න ඒ කොයිල් එක හරහා විදුලියක් යම්කිසි ජෙනරේට් වෙනවා right. එහෙනම් අපි දන්නවා ඔන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක හදලා තිබ්බොත් එහෙම අපි හිතමු කිලෝහර්ට්ස් 50යි කියලා. කිලෝහර්ට්ස් 50ක පල්ස් එකකට ට්‍රාන්ස්ෆෝමර් එක ඩිසයින් කරලා හදලා තියෙනවා 12 volts ගන්න right. ඔන්න කිලෝහර්ට්ස් 50 ඉන්පුට් වෙනවා බේස් එකට. ඔන්න 12 volts එනවා right. මේ මොනවාද? AC ද DC ද? මේක AC right. මෙන්න මේ AC output වෙන හින්දා තමයි මෙන්න නැවත rectifier කොටසක් භාවිතා කරලා මේක DC කරගන්නේ right. මෙතෙන්ටත් අපිට භාවිතා කරන්න වෙන්නේ smoothing capacitor electrolyte right. ඒ කියන්නේ ධන ඍණ ભેදයක් තියෙන capacitors right. ඔන්න එතකොට අපිට දැන් බලා ගන්න පුළුවන් මෙතනින් මෙහා පැත්තේ 12 volt DC right. එතකොට දැන් හිතන්න 50යි කිලෝහර්ට්ස් දීලා මේ විදිහට 300 වෝල්ටේජ් වලින් මෙන්න මේ වගේ 12 volt DC output එකක් හදාගත්තා. එතකොට එහෙනම් අපි කලිනුත් හදාගත්තන්නේ මෙච්චර ගලියක් කරන්නේ නැතුව අපි ට්‍රාන්ස්ෆෝමර් එකක් භාවිතා කරලා රෙක්ටිෆයර් ටික දාලා අපි හදාගත්තා 12 volt DC කරන එක. ඒකෝර අපි දැන් මෙච්චර අමාරුවෙන් මේක හදාගත්තා. මොකද්ද අපි කරගත්තේ? ඇයි අපි මේක හදාගත්තේ? එක දෙයක් තමයි මේ AC 230 වෙනස් වෙද්දී අපට අවුට්පුට් එක නියතව ගන්න ඕනි කමට සහ මේ ප්‍රමාණය බර මේ ලොකු ට්‍රාන්ස්ෆෝමර් ලොකු කරන්ට් වලදී භාවිතා කරන්න ඕන හින්දා ට්‍රාන්ස්ෆෝමර් වල මිල ඉහළ නිසා මේ වියදම අඩු කර ගැනීම සඳහා තමයි මේක එතකොට කරන්නේ. එතකොට මෙතන ෆ්‍රීකවෙන්සි එක වැඩි කරපු හින්දා මේ ට්‍රාන්ස්ෆෝමරේ චූටියට අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණා. මේ කොටස් අපි ගිය සතියේ හොඳට පැහැදිලි කරගත්තා. right. ගිය සතියේ සහ ඊට ඉස්සෙල්ලා කොටස් වලදී. හරි. එතකොට දැන් ඔන්න කිලෝහර්ට්ස් 50ක ස්ථිර වෙනස් වෙන්නේ නැති අපි හිතමු ෆ්‍රීකවෙන්සි එකක් දීලා ඔන්න දැන් වැඩේ යනවා. right. වෝල්ටේජ් 12ක් මේ පැත්තෙන් එනවා. මේ පැත්තෙන් 230 තියෙනවා. ඔන්න දැන් හිතන්න මේ පල්ස් එක නියතව තියෙන්නේ කියලා. right. එතකොට මෙන්න 230 ඩවුන් වෙනවා. අපි හිතන්න මෙන්න අපිට භාගෙම හරියට ගන්න ඕනින්ද අපි හිතමු මෙතන 230 30ක් නෑ අපි කියමු 200යි තියෙන්නේ කියලා. ඔන්න වෝල්ටේජ් 200යි. මෙතන 300ක් එනවා. right. මේ පැත්තෙන් 12 යනවා. මෙන්න මේ 200ට තිබ්බ 230 බලන්න 100ට රවුම් වුණා. කියලා හිතන්න. ඔන්න දැන් 100යි. right. 100යි වෝල්ටේජ් උනා. එහෙනම් මොකද වෙන්නේ? මෙතන වෝල්ටේජ් එක ඩවුන් යනවා. මෙතන වෝල්ටේජ් එක ඩවුන් යනවා කියන්නේ මෙතන වෝල්ටේජ් එක ඩවුන් යනවා. ඉන්පුට් එක භාගයක් අඩු වුණා කියන්නේ එහෙනම් මෙතන අනිවාර්යෙන් භාගයකින් විතර අඩු වෙනවා. right. අන්න 12 volts
ගන්න තිබ්බ එක දැන් 100 volts උනා input එකේ AC අන්න 6 volt වලට අඩු වුණා. දැන් වැඩක් තියෙද? දැන් වැඩක් නැහැ. right. දැන් අපිට මේකෙන් වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? දැන් අපි මෙච්චර මේ මහන්සි වෙලා මේ මගුල හදලා voltage එක drop වුණ ගමන් අඩු වෙනවා. දැන් 200ට තිබ්බේ voltage එක ඉස්සලා 100 වුණ ගමන් මෙන්න 6 වුණා. ඒ උපකරණයක් අපි කනෙක්ට් කරලා තිබ්බොත් වැඩ කරන්නේ නැහැ. අපි හිතමු 200ට තිබ්බ එක 250 විතර වුණා. 250 විතර වුණා. 200ට තිබ්බ එක 250 වුණා. එහෙනම් මෙහෙත් වැඩි වෙනවා. මෙතන වැඩි වෙනවා. ඊට පස්සේ එහෙනම් මෙතනත් වැඩි වෙනවා. මෙතන එහෙනම් 12 volts තිබ්බ එක 15 volts 15ක් විතර වැඩි වෙයි. right? volt 15ක් විතර වැඩි වෙයි. එතකොට අර පරිපතේ පිච්චිලා යන්න පුළුවන් එහාට. එහෙනම් මොකද්ද කරේ? මෙන්න මේ ප්‍රශ්නෙට මොකද්ද කරේ? මෙන්න මෙතන අපි මේ බේස් එකට කිලෝහර්ට්ස් 50 දුන්නේ. මෙතන තියෙන ඔසිලේටර් PWM pulse දෙන ඔසිලේටර් එක. මම ඔසි කියලා දාන්නම් ඔසිලේටර්. එතකොට ස්කෙයාර් වේව් එකක් මෙයා තමයි මේකට දෙන්නේ. right. කිලෝහර්ට්ස් 50ක් දෙනවා. normal 230 voltage එක තියෙන වෙලාවට. right. අපි හිතමු normal තියෙන දැන්. normal. right. එතකොට normal තියෙන වෙලාවට 50යි කිලෝහර්ට්ස් වලින් මේක ක්‍රියාත්මක වෙලා මෙතන 12 volts දෙනවා. right. ඔන්න දැන් මෙතනට එනකම් මේ ක්‍රියාවලිය දැන් ඔන්න මේ ටික වලට පැහැදිලිනේ. ඒක ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. right. ඒ ටික පැහැදිලි. දැන් බලන්න. ඔන්න voltage එක down වෙනවා. ඔන්න දැන් මෙහි ඔක්කොම down වෙනවා. මෙතන input down වෙනවා කියන්නේ මේ පැත්තෙත් අඩු වෙනවා. input එක අඩු වෙද්දී මෙහෙම ඔක්කොම අඩු වෙනවා. මේ ඉස්සරහට දිගටම voltage අඩු වෙලා මෙතනත් අඩු වෙන්න ගන්නවා. right. අන්න දැන් අපිට මතකයි diagram එකේ විදිහට feedback සහ error amp කියලා line එකක් තිබ්බා. අන්න එතකොට දැන් මම feedback error amp එක ගැන වැඩිපුර ඉදිරියේදී විස්තර කරන්නම් අද වීඩියෝ එක දිග වෙන හින්දා. හැබැයි feedback සහ ඒ ටිකෙන් වෙන දේ මම කියන්නම් දැන් කොහොමද ඒක කරගත්තේ කියලා. මෙන්න මෙතන 12 volts නේ. එතකොට මේ හරිය මෙයාලා සෙනා ඩයෝඩ් එකක් එහෙම යොදා. අන්න මේක තව කාරණයක් කියන්න ඕන. එතකොට මේ ටික බලන්න මෙන්න 230 වලට අදාළ කලාපය. එතකොට මේ ටික ඇල්ලුවොත් ට්‍රාන්ස්ෆෝමරේ මෙහා පැත්ත ඇල්ලුවොත් කරන්ට් එක වදිනවා. මේ පැත්ත කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙන් වෙලා ට්‍රාන්ස්ෆෝමර් එකෙන් මේක වෙන් වෙලා තියෙන්නේ. මේ කලාපයෙන් වෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අතපත ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අපි සේෆ්ටි ඒරියා එක මේ පැත්ත. right. එතකොට දැන් මෙන්න මේ හරියදී මෙන්න මේ voltage drop වුණොත් එහෙම මේකේ නැත්තම් voltage වැඩි වුණොත් එහෙම නැත්තම් වෙන කොහේ හරි මොන හරි ප්‍රශ්න තිබ්බොත් එහෙම නැත්තම් මේ output එකේ short තිබ්බොත් එහෙම මෙයා මේ දිගටම fix pulse එකක් දීලා තිබ්බොත් එයා දිගටම හදනවා. මේ පැත්තේ short වුණත් මෙහි අඩු වැඩි වුණත් එයා kilohertz 50 දිගටම හදලා මේ විදිහට voltage එක දිගටම දෙනවා. අන්න ඒ හින්දා මේ පැත්තෙන් අපි ගන්නවා feedback එක line එක කොහොමද supply එක එක්ක resistors දාලා නේද විභව බෙදුමක් හදාගෙන ඊට පස්සේ තව සෙනා ඩයෝඩ් එකක් එහෙම දාලා voltage එකක් මෙයා refer කරගන්නවා reference voltage එකක්. ඒ කියන්නේ ආ සාමාන්‍යයෙන් හදා ගන්නවා මේ හරිය voltage එකක්. මෙයාට ආවේනික voltage එක. අපි හිතමු මෙයා මෙතන හදාගත්ත 3 volts කියන එකක්. ඒ කියන්නේ මෙයාට නියතව 3 volts කියන එකක් මෙයා නියත කරගන්නවා මේ හරිය. කියන්නේ මෙන්න මෙතන 12 volts. ඒ කියන්නේ මෙතන volts 12ක්. මෙතන volts 12ක් තියෙද්දි මෙයා volts 12ක් තියෙනවා නම් මෙන්න මෙතන නියත කරගන්නවා 3 volts වලට. right. එතකොට අපි පාවිච්චි කරා මොකද්ද? ඔට්ට කප්ල එක. right. මම මේ ටිකත් එක්ක ඉදිරියේදී කියන්නම්. මම දැනට කියන්නම්. එතකොට දැන් මෙයා මේ විදිහට මේ වෝල්ට් 12ක් තියෙන වෙලාවට නියතව 3 volts මෙන්න මෙතනට එන විදිහට මෙහෙම
එකක් හදා ගන්නවා මෙයා රෙෆරන්ස් එකක්. right. ඊට පස්සේ මෙන්න මෙතනදි වෙන්නේ මේ රෙෆරන්ස් අගය වෙනස් වෙනවා. මෙතන වැඩි වෙද. ඒ කියන්නේ මෙතන 12 තිබුණොත් විතරයි මේ 3 volts තියෙන්නේ. ඒ කියන්නේ මෙතන 13 වුණොත් ඔතන 13 වුණොත් මෙතන 4 වෙනවා. තේරුණාද? එතකොට මෙතන 12 11 වුණොත් මෙතන 3 මම තුන්වෙනි වෝල්ටේජ් එහෙම තියලා 2 වෙනවා. right. මෙතන 10 වුණොත් මෙතන 1 වෙනවා. පැහැදිලි නේද? right. එතකොට මේ 13 එතකොට 14 වුණොත් මෙතන වෝල්ට් 5 වෙනවා. මේ 14 ඊට පස්සේ වෝල්ට් 15 වුණොත් මෙතන 16 වෙනවා. sorry 6 වෙනවා. right. මම හිතන්නේ පැහැදිලි වුණා. පැහැදිලි නෑ වගේද? 12 volts තියෙන්නේ. right. එතකොට 12 volts තියෙද්දි අපි මෙන්න මෙතන හදාගත්තා වෝල්ටේජ් එකක් රෙෆරන්ස් වෝල්ටේජ් එකක් 3 volts. මෙතන 12 තියෙනවා නම් 3 volts තියෙන විදිහට. right. එතකොට 12ට වඩා අඩු වෙනවා නම් එකක් අඩු වුණොත් මෙයාගේ වෝල්ටේජ් එකක් අඩු වෙනවා. මෙයාගේ දශමයක් අඩු වුණොත් මෙයාගේ දශමය. ඒ කියන්නේ මෙතන 12.5ක් වුණොත් එහෙම මෙතන අපි 3 volts එක කීයක් වෙනවද? 3.5ක් වෙනවා. right. අන්න ඒ විදිහට මෙතන අඩු වුණොත් මෙතන අඩු වෙන්නත් මෙතන වැඩි වුණොත් මෙතන අඩු වෙන්නත් මෙයා රෙෆරන්ස් වෝල්ටේජ් එක මේ හරිය නිර්මාණය කරගන්න. right. අන්න එතකොට එයා ගත්තයි රෙෆරන්ස් වෝල්ටේජ් එක. මෙන්න මෙතන මේ හරියට ඉන්නවා. ඊට පස්සේ මේක වෙනම පොඩි සර්කිට් එකක්. right. මෙතන IC එකක් භාවිතා කරනවා. එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටර්ස් කීපයක් භාවිතා කරනවා. ඒ වගේ දෙයක් භාවිතා කරලා මේ ඔසිලේටරේ සහ අර එරර් සිග්නල් එකට අනුව ඔසිලේට් එක වෙනස් කරගන්න මෙතන ඉන්නවා පොඩි කම්පොනන්ට් කිහිපයක් හෝ IC එකක්. right. මෙයා කරන්නේ මොකද්ද? මෙයා දැන් මම ඉස්සෙල්ලා කිව්වා නියතෝ කිලෝහර්ට්ස් 50 දුන්නා කියලා. ඇත්ත පරිපතවල ප්‍රායෝගිකව ඒ දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. එයා නියතෝ කිලෝහර්ට්ස් 50ක් දෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ? මෙයා හදන්න පටන් ගන්නවා. මොකද කරන්නේ? ඔන්න පල්ස් එක වැඩි කරගන්න පටන්. 50න් කියන්නකෝ. 50න් වැඩි කරන්න පටන් ගත්තා. ටිටිටිස් ගාන ඔන්න 50 හදලා වෝල්ටේජ් හදන්න පටන් ගත්තා. right. ඔන්න පටන් ගද්දි මේ පැත්ත ඔන්න වෝල්ටේජ් හැදෙන්න පටන් ගන්නවා. right. 12 volts වලට හැදෙන ගමන් මොකද කරන්නේ? මෙන්න මේ මෙතන 3 volts කියලා එනවා. එතකොට මේ 3 volts වලින් මොකද කරන්නේ? අපි බලමු. මම මේ උදාහරණයක් විදිහට 3 volts ගත්තේ. මෙතන එහෙම 3 volts මේනවා කියලා එකක් නෑ. එතන එක එක වෝල්ටේජ් තියෙනවා. right. මම මෙන්න මේක මකා ගන්නම්. right. ඔක්ටා කප්ලර් එක ඇඳ ගන්නම්. අපි ඉගෙන ගත්ත ඔක්ටා කප්ලර් එක මේ ලයින් එක ග්‍රවුන්ඩ් කරා. අපි මේකත් මේ පැත්තෙන් ග්‍රවුන්ඩ් කරමු. එතකොට අපි දන්නවා මේකතන on off කිරිල්ලක් සිද්ධ වෙන්නේ. right. මෙතන තියෙනවා අපි ෆොටෝ ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා කියලා දන්නවනේ. මේක ඔක්ටා කප්ලර් එක. right. මෙන්න මේක මකන්නම්. අපි රෙෆරන්ස් ගත්ත වෝල්ටේජ් එක දෙන ඔක්ටා කප්ලර් එකේ මේ LED එක පැත්තට LED එක මේ පැත්තේ. right. මම LED එක අඳින්න යන්නේ නැහැ මේක ASSIE. මේ ෆොටෝ ට්‍රාන්සිස්ටර් එක. right. එතකොට මෙන්න මේ විදිහට වෝල්ටේජ් එක ඔක්ටා කප්ලර් එකට සම්බන්ධ කරලා තියෙනවා. හොඳට බලා ගන්න. right. එහෙනම් දැන් මේ විදිහට සම්බන්ධ කරලා තියෙද්දි මම කිව්වා මෙතන වෝල්ටේජ් එක වැඩි වෙනවා නම් මෙතන වෝල්ටේජ් එක වැඩි වෙනවා. මෙතන වෝල්ටේජ් එක අඩු වෙනවා නම් මෙතන වෝල්ටේජ් එක අඩු වෙනවා. ඒ කියන්නේ normally අපි තුනක් විදිහට හදාගත්ත එක එහා මෙහා වුණොත් මෙතන එහා මෙහා වුණොත් එහා මෙහා වෙනවා. එහෙනම් හිතන්න මෙන්න මේ 3යි කියන ගානට normal තත්ත්වය 3යි කියන ගානේදී මෙන්න මේ 230 මේ සියල්ලම normal වෙලාවෙදී මෙයා වෝල්ට් 3කට මෙන්න මේ LED එක brightness සාමාන්‍ය ප්‍රමාණයකින් එයා පත් වෙනවා දැල් වෙනවා. ඒ දැල් වෙන ප්‍රමාණය මේ පැත්තට ඇවිල්ලා මෙයා මෙන්න මේ ඔසිලේටර් සර්කිට් එකේ යම් කිසි ෆීඩ්බැක් කියන පින් එක IC එක නම් ෆීඩ්බැක් කියන පින් එක යම් කිසි ප්‍රමාණයක් ග්‍රවුන්ඩ් කරගෙන ඉන්නවා. right. මේ ලැබෙන ආලෝකයේ මත මේ ට්‍රාන්සිස්ටර් එක ඔක්ටා කප්ලර් එක ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර් එක ඔන් කරලා ඒ පින් එක
රෙසිස්ට් මේක ග්‍රවුන්ඩ් කරන්නේ මෙතන තියෙනවා. ඔයා දන්නවනේ අපි කතා කරන්නේ මේ ලැබෙන ආලෝකයේ අණුව තමයි මේ ඔන් ඔෆ් කිරිල්ල සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කිලෝහර්ට්ස් 50 හැදෙන්න අවශ්‍ය ප්‍රමාණයට මේක ග්‍රවුන්ඩ් කරගෙන ඉන්නවා. රයිට්. ඔන්න ඒ හින්දා මේ හර්ට්ස් 50 හැදෙනවා. රයිට්. තේරුණා නේද? 3 වෝල්ට්ස් එනවා. 3 වෝල්ට්ස් වලට අදාළ බ්‍රයිට්නස් එකෙන් මේ බල්බ් එක පොට්ට කප්ලර් එක ඇතුලේ තියෙන බල්බ් එක දැල්වෙනවා. ඒ දැල්වෙන මට්ටමට අදාළව මේ ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් එමිටර්ස් ඔන් කරලා තියෙනවා. ඒ දැල්වෙන මට්ටමට අදාළව. ඒ කියන්නේ අපි හිතමු ප්‍රතිරෝධයක් කියලා මේකෙන් අපි කරන්නේ ධාරා පාලනය. මේ ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් එමිටර් ධාරා පාලනය කරන්නේ. එතකොට අපි හිතමු නිකන් මම උදාහරණයක් විදිහට මෙන්න මේ අවස්ථාවේදී කලෙක්ටර් එමිටර් අතර මෙයා තියාගෙන ඉන්නවා ඕම්ස් 100ක්. right. ඕම්ස් 100කින් මේක ග්‍රවුන්ඩ් කරගෙන ඉන්නවා. මෙන්න මේ ෆීඩ්බැක් කියන පින් එක. right. එතකොට ඕම්ස් 100කින් මෙන්න මේ වෝල්ට් 3ක් තියෙන අවස්ථාවේදී මේ විදිහට ඕම්ස් 100කින් මේක ග්‍රවුන්ඩ් කරගෙන ඉනවා. එතකොට මෙන්න මෙතනට මෙයා අපි IC එකක් නම් මෙතන හදලා තිනවා. මෙයාගේ ඕම්ස් 100යි නම් මෙයා ග්‍රවුන්ඩ් වෙන්නේ. මෙයාගේ ෆ්‍රීකවෙන්සි එක කිලෝහර්ට්ස් 50යි. right. මම මේ උදාහරණයක් විදිහට මේ විදිහට නෙවෙයි තියෙන්නේ. මේ උදාහරණ දක්වමින් පැහැදිලි කරනවා. right. දැන් ඔයාලට තේරෙනවනේ මෙන්න මේ පින් එක ග්‍රවුන්ඩ් කරලා නම් තියෙන්නේ ඕම්ස් 100කින් කිලෝහර්ට්ස් 50 හැදෙනවා. එතකොට මේක ඕම්ස් 100කින් කෙලින්ම රෙසිස්ටර් එකකින් ග්‍රවුන්ඩ් කරලා නැහැ. ඒ ග්‍රවුන්ඩ් කරලා නැත්තේ මෙහි ඉන්පුට් එක කොච්චර වෙනස් වුණත් එයා මොකද කරන්නේ? ඕම්ස් 100කින් රෙසිස්ටර් එකකින් ග්‍රවුන්ඩ් කරලා තිබ්බොත් 50ම දීගෙන තියෙනවා. දැන් මේ ග්‍රවුන්ඩ් කරලා තියෙන ට්‍රාන්සිස්ටරයක් කරා මේ ට්‍රාන්සිස්ටරයට පුළුවන් එයාගේ මතට ආලෝකය වැටෙන විදිහට මේ ඕම්ස් 100 වෙනස් කරන්න. right. ඔන්න බලන්න දැන් සිද්ධ වෙන දේ. මෙන්න 230 වැඩි වෙනවා. right. අපි හිතමු වැඩි වෙනවා හරි අඩු වෙනවා හරි. අඩු වුණා කියන්නකො. ඔන්න 230 අඩු වුණා. ඔන්න මෙහෙත් අඩු වුණා. මෙහෙ වෝල්ට් 12 වෝල්ට් 11ට බැස්සා. right. එහෙනම් එතන 11ට බහිනකොටම මම මේ කතා කරන්න හිමීට වුණාට මේ කතන්දරේ මෙහෙම කරනකොට සිද්ධ වෙලා ඉවරයි. හොඳේ. හොඳට මතකයි. එතකොට අපිට මේකේ වෝල්ටේජ් වෙනසක් හොයන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මොකද මෙයා අඩු වෙද්දි ශනිකවම හදනවා. වැඩි වෙද්දි ශනිකවම හදනවා. right. මෙතන අඩු වුණා කියන්නකො. ඔන්න වෝල්ටේජ් එකක් අඩු වුණා. 11 වුණා. මෙන්න මෙතන 2 වුණා. 2 වුණ ගමන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මේ හරිය brightness එක අඩු වෙනවා. right. මේ හරිය brightness එක අඩු වුණ ගමන් මොකද වෙන්නේ? මේ LED එකේ දැල්වෙන brightness එක ආලෝකය අඩු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ diode අපේ මේ photo transistor මතට වැටෙන ආලෝකයට මොකද වෙන්නේ? ආලෝකය අඩු වෙනවා. ආලෝකය අඩු වුණාම මොකද වෙන්නේ? මේ ධාරා ගැලීම අඩු වෙනවා. ඒ කියන්නේ resistance එක high යනවා. අන්න එහෙනම් මෙන්න මේ resistor වැඩි වෙනවා. වැඩි වෙද්දී මෙතන මේ ග්‍රවුන්ඩ් වෙන ප්‍රමාණය අපි හිතමු 100 නේ තිබ්බේ. ඔන්න දැන් වැඩි වුණා. එකක් වැඩි වුණා. අපි හිතමු 100 ඕම්ස් 150ක් විතර වුණා. right. අන්න ග්‍රවුන්ඩ් වෙන ප්‍රමාණය වැඩි වුණ ගමන් මේ ග්‍රවුන්ඩ් වෙන ඕම්ස් අගේ වැඩි වුණ ගමන් මෙයාට කියලා තියෙන්නේ මෙන්න මේ ඕම්ස් 100 කියන එක. right. තියෙද්දි මෙයාගේ හර්ට්ස් 50 නම් මේ ඕම්ස් අගය වැඩි වුණොත් ඒ වැඩි වීමට සාපේක්ෂව මේකේ ෆ්‍රීකවෙන්සි එක වැඩි කරන්න. මේ පැත්තේ ඕම්ස් අගය අඩු වුණොත් ඒ අඩු වීමට සාපේක්ෂව මේ ෆ්‍රීකවෙන්සි එක මොනා කරන්නද? අඩු කරන්න. right. එතකොට දැන් ඔන්න ඕම්ස් 100 තිබ්බ එක කිලෝහර්ට්ස් 50ට ෆ්‍රීකවෙන්සි එක හදලා මෙයාට බේස් එකට දෙනවා. right. ඔන්න දැන් වෝල්ටේජ් අරෙන් අඩු වුණා. මෙන්න ඕම්ස් අගය මෙතන වැඩි වුණා. අපේ මේ ඔට්ට කප්ලරකින් මේ ඕම්ස් අගය මෙතන වැඩි කරා. මම මෙතන ඕම්ස් නෙවෙයි මෙතන වැඩි කරන්න ඇත්තරම right. මේක තේරුම් ගැනීමේ පහසුවට කියලා දෙන්නේ. මේ විදිහ වෙන්නේ නැහැ. හැබැයි මේක මගින් ඔයාලට මේක වෙන දේ ඔළුවට දාගන්න පුළුවන්. හොඳේ. හොඳට මතක තියාගන්න. right. එතකොට අන්න ඕම්ස් 150 කරා. ඕම්ස් 150 කරපු ගමන් ඔසිලේටර් සර්කිට් එක දන්නවා. ඔසිලේට් එක අපි වැඩි කරන්න ඕන. මෙන්න මෙහෙන් වැඩි කර. ඔන්න වැඩි කරන්න පටන් ගන්නවා. right. දැන් මේ හර්ට්ස් 50ට තිබ්බ එක ඔන්න යා හර්ට්ස් සමහරට 60 කරන්න පුළුවන්. right. කිලෝහර්ට්ස් හොඳේ. ඔන්න 60 කරා. අන්න 60 කරාම අන්න වෝල්ටේජ් එක හරි. right. අන්න එතකොට මොකද වෙන්නේ? ආයෙත් මෙතන 3 වෝල්ට්ස් තියෙනවා. මේ වෝල්ට් ටික හරි මේ විදිහට දිගටම තියෙනවා. මෙතන වෝල්ටේජ් එක ඩ්‍රොප් වුණොත් මෙයා ෆ්‍රීකවෙන්සි එක වැඩි කරලා
වෝල්ටේජ් එක හදා ගන්නවා. මෙතන වෝල්ටේජ් එක වැඩි වුණොත් මෙයා මොකද කරන්නේ? ෆ්‍රීකවෙන්සි එක අඩු කර ගන්නවා. රයිට් ඒකත් අපි බලමු. එතකොට ඔන්න නෝමල් තියෙන්නේ කිලෝහර්ට්ස් 50යි. නෝමල් තියෙන ඔන්න දැන් මෙතන 100 ohms. මෙතන 3 volts තියෙනවා. රයිට්. මෙන්න මෙතන වෝල්ටේජ් එක ගන්නෙ මෙතනින් මම මේක ඇඳලා නැහැනේ. මෙන්න මේ විදිහට අවුට්පුට් එකෙන් ගන්නෙ. රයිට්. එතකොට ඔන්න වෝල්ටේජ් එක අපි යන්නේ අඩු වෙද්දිනේ. ඔන්න දැන් වෝල්ටේජ් එක වැඩි වෙනවා. වැඩි වුණ ගමන් මෙන්න මෙතන 3 තිබ්බ එක 4 වුණා. වෝල්ටේජ් එක එහෙනම් මේ හරියට වැඩි වුණා. මෙතන වැඩි වුණ ගමන් මොකද වෙන්නේ? LED එකේ ආලෝකය වැඩි වෙනවා. ආලෝකය වැඩි වුණාම මෙන්න මේ අපේ ට්‍රාන්සිස්ටර් එක මේ ඔට්ට කප්ලර් එක ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර් එක ගලන ධාරාව වැඩි කරනවා. ඒ කියන්නේ ඕම්ස් අගය අඩු වෙනවා. රයිට්. මෙතන තිබ්බ ඕම්ස් අගය එහෙනම් නෝමල් අපි දන්නවා තියෙන ඕම්ස් 100ක් ඔන්න ඕම්ස් 50ක් දක්වා අඩු වෙනවා. රයිට්. ඕම්ස් 50ට අඩු වුණ ගමන් මොකද වෙන්නේ? මෙතනට අපි කියලා තියෙනවා මේ 100 දී තමයි 50 තියෙන්න ඕන. රයිට්. ඔන්න දැන් වැඩි වෙලා තියෙන්නේ. මේ වෝල්ටේජ් එක 3 කියන එක 4ට වැඩි වුණා. ඔන්න දැන් 100 ohms කියන එක අඩු වුණා. ඒ මෙතන ධාරාව වැඩි කරලා ohms ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. අඩු වුණ ගමන් මෙන්න මෙතනටත් කියලා තියෙනවා මොකද්ද? එහෙනම් දැන් ෆ්‍රීකවෙන්සි එක අඩු කරන්න අර ඕවර් වෝල්ටේජ් තියෙනවා. තියෙන්න ඕන ප්‍රමාණයට වඩා වෝල්ටේජ් තියෙනවා. ඒකට කිලෝහර්ට්ස් 50 තියෙන්න ඕන එක අන්න අඩු කර ගන්නවා 40ට. රයිට්. එතකොට තේරෙනවා. එහෙනම් මොකද්ද මේ කරන්නේ? මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක හරහා මේ ට්‍රාන්ස්ෆෝමර් එකට පුළුවන් මෙතන ඉන්පුට් වෝල්ටේජ් එක මෙතන 300ක්ව තිබියදී මේ ෆ්‍රීකවෙන්සි එක අඩු වැඩි කිරීම මගින් අවුට්පුට් එක වෙනස් කරන්න. ඒ කියන්නේ තේරුම් ගත යුතු දේ තමයි කිලෝහර්ට්ස් 50ක් මෙන්න මේ විදිහට වෝල්ටේජ් එක 300ක් තිබියදී මෙතන කිලෝහර්ට්ස් 50 හැදුවම 12 volts එනවා නම් මෙයාට පුළුවන් මේක ඩබල් කරන්න කොහොමද? එහෙනම් කිලෝහර්ට්ස් 100ක් තින් මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක ඔසිලේට් කරොත් මෙන්න මේ 12 volts කියන එක ඩබල් වෙනවා 24 volts 24 වෝල්ට් 24ක් කරගන්න පුළුවන් මේ 100 වැඩි කරා නම්. එහෙනම් මේක 6ක් කරගන්න නම් මෙන්න මේ කිලෝහර්ට්ස් 50 අඩු කරගන්න ඕන කිලෝහර්ට්ස් 25. කිලෝහර්ට්ස් 25කින් මේක ඔසිලේට් කරා නම් චොපර් ට්‍රාන්ස්ෆෝමරේ මේක වෝල්ට් 6ට බහිනවා. එතකොට තේරෙනවා මේ ෆ්‍රීකවෙන්සි එක මගින් තමයි මේකේ අවුට්පුට් වෝල්ටේජ් එක වෙනස් කරන්නේ. එතකොට ෆ්‍රීකවෙන්සි එක වෙනස් කරන්නේ මෙන්න මේ රෙෆරන්ස් වෝල්ටේජ් එක අවුට්පුට් වෝල්ටේජ් එකට අදාළව තමයි මෙන්න මේ වෙනස් කිරීම සිදු කරන්නේ. රයිට්. මම හිතනවා ඊටාම බෑරුම් විදිහට මේක පැහැදිලි කරා මෙතන සිද්ධාන්තය. මම තව ටිකක් දුරට පැහැදිලි කරනවා අනිවාර්යෙන්. ලබන සතියේ ඊට පස්සේ ප්‍රායෝගිකවත් මේක පැහැදිලි කරන්න. තව දුරටත් මේක අපහසුලි තන් තේරෙනවා නම් දාන්න බලන්න. හරියට මේ වීඩියෝ එක නැවතත් බලලා මෙන්න මේ වෙන දේ තේරුම් ගන්න. මෙන්න මේක තමයි තියරිය මේකේ. රයිට්. එතකොට මෙන්න මේ තියරිය පාදක කරගෙන තමයි ඔය ඕනම පවර් සප්ලයි එකක් වැඩ කරන්නේ. එතකොට ඔය ඕනම එක මේ સિદ્ધාන්ත ටික ඇතුළත් වෙනවා. මේ කොටස් ටික අදාළ කරගෙන තමයි මේ වැඩේ මේ ගේම ගහලා තියෙන්නේ. රයිට්. එතකොට කෙටියෙන්ම කියනවා නම් ඔයාලා මොකද්ද ඔලුවට ගන්න ඕන? ඔලුවේ තියා ගන්න ඕන. මෙච්චර මේ ලොකු කේස් ගොඩක් දැන් ඔලුවට ගන්න එපා. රයිට්. ඔයාලා ඔලුවේ තියා ගන්න ඕන මොකද්ද? චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකකට පුළුවන් එයාගේ ෆ්‍රීකවෙන්සි එක වෙනස් කරාම මෙතන අවුට්පුට් වෝල්ටේජ් එක වෙනස් කරන්න. එතකොට එහෙම කරන්නේ මේ චොපර් ට්‍රාන්ස්ෆෝමරේට ඉන්න ස්විචින් ඩිවයිස් එක ට්‍රාන්සිස්ටරේට ලබා දෙන PWM ස්ක්වයර් පල්ස් එක මේ ස්ක්වයර් පල්ස් එක වෙනස් කරලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේ අවුට්පුට් එක මේ ස්ක්වයර් පල්ස් එක මේ ඉන්පුට් සිග්නල් මේක දැන් ඉන්පුට් සිග්නල් මෙන්න මේ ඉන්පුට් සිග්නල් එක පාලනය කරන්නේ අවුට්පුට් සිග්නල් එක මගින්. ඒකයි ෆීඩ්බැක් කියලා කියන්නේ. ඒ කියන්නේ කවදාවත් මේ වෝල්ටේජ් එක මෙහි මොනවා වුණත් මෙතන වෝල්ට් 12 තියෙනවා. වැඩි වුණත් අඩු වුණත් හැමදාම වෝල්ට් 12 විදිහටම
output එකේ සිටිනවා. මොකද output එකට අනුව තමයි මේ input pulse එක හදන්නේ. එච්චරයි මතක තියාගන්න. මොකද්ද? output එකට අනුව මේ chopper එකේ input pulse එක හදන්නේ output එකට අනුව. output එකක් නැත්තම් input එකක් නෑ මේකේ. right. එතකොට මේක මෙතන මේ විදිහට ඔට්ට කප්ල එකත් එක්ක මෙතන තව ට්‍රාන්සිස්ටර් එකක් එහෙම දාලා ඔය ටික තියෙන්න පුළුවන්. එතකොට මෙතනින් ඊට පස්සේ තමයි අදාළ උපකරණයට වෝල්ටේජ් ටික ගන්නෙ. ඔය ගන්න ප්‍රධාන ලයින් එකකින් අරන් තමයි මේ විදිහට රෙෆරන්ස් වෝල්ටේජ් එක අරන් තියාගෙන හදන්නේ. right. මං හිතනවා ඔය ඇති අදට. right. සෑහෙන්න දිග්ගුණා මං හිතන්නේ මට සෑහෙන්න කතා කරන්න සිද්ධ වුණා. right. තව ටිකක් අපි ඉදිරියට බලමු. right. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේම තමයි මොනාරි කියන්න තියෙනවා නම් පහලින් comment කරන්න. ඒ වගේම තාමත් ඔයා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම හැබැයි bell icon එකත් ඔබලා තියාගන්න. ඒතර මම දාන videos tag ගාලා ඔයාගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. right. ඒ වගේම තමයි අපේ groups වල link තියෙනවා පහලින්. ඒවට join වෙන්න. ඒ වගේම මගේ SL Crack Production අලුත් YouTube channel එක. එක විකාර වැඩ මගේ තියෙන්නේ. right. ඉතින් ඒකත් ගිහිල්ලා subscribe කරන්න. ඒකේ තියෙන videos බලලා ඒකට දායකත්වයක් දෙන්න කියලා කියනවා. right. ගිහිල්ලා එන්නම් ලබන සතියේ හැමෝම බලාපොරොත්තු වෙමින් අදට සමගන්නවා හැමෝටම සුබ සතියක්.